සිත් ඉවුරු සෙමින් සිඹින නෙත්දෑල හීන සරසන ආදරෙන් ජීවිතේ කියා දෙන හිතමිතුරු සුවඳයි සල්මල් යාය. ආදරෙන් ජීවිතේ කියා දෙන ආදරණීය උදෑසන ආදරණීය අම්මාවරුනි ආදරණීය බිරින්දෑවරුනි ආරාධනය ඔබටයි. අද දවස හරි වටිනාකමක් මගේ ජීවිතයට ඔබේ ජීවිතයට එකතු කරાવી කියන සිතුවිල්ල මගේ හිතට එනවා. එවැනි දක්ෂ කාන්තාවක් අද දවසේ මේ කතා බහට එකතු වීම ගැන. කෙනෙක්ගේ ජීවිතයේ ලබන අත්දැකීම් තවත් කෙනෙකුගේ ජීවිතේ සාර්ථක කරන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ වටිනා චරිතයක් හැටියටයි මා කාන්තාවක් හැටියට හඳුන්වා දෙන්නේ. එන්න අපේ සම්මලයට. සල්මල් යාය. අද උදෑසන ඔබ අවදි වුණාම කෝපි කෝප්පයක රස මිහිර විඳින්නට ඇති. තාමත් ඒ කෝපි කෝප්පයේ රස ඔබේ දිවඟ රැඳෙනවා ඇති. ඒ සියල්ල හරහාම ඔබේ මනසට ලබා දුන්නේ සුවයක්, සැනසෙල්ලක්, යහපත් සුන්දර දවසක ආරම්භයක් හැටියට. කෝපි කියන ඒ පානය හරි වටිනාකමක් ලැබෙනවා වගේම මේ තුලින් ලෝකේ ජය ගන්නට ලෝකයට යම් නිර්මාණයක් ඉදිරිපත් කරන්නට දේශීය කාන්තාවකට හැකියාව ලැබුණා කිව්වම ඒ සතුට බෙදා ගන්න තමයි අද උදෑසන සල්මල්ලෑ වෙන් කරන්නේ. ඉතින් ඒ අභිමානවත් ඒ ගෞරවනීය කාන්තාව මගේ දකුණු පසාසුන්ගෙන සිටින නාල්නි කොඩිකාර මහත්මිය සුබ උදෑසන. සේවවතුමිට ආදරණීය ගුරුවරියක්, ඒ සියල්ලට වඩා ආදරණීය බිරිඳක්, ආදරණීය මවක්. මේ සියල්ලත් එක්ක මේ කෝපි වලට මෙච්චර ආදරය කරන්නේ. කෝපි කෝප්පය බීලා දුද යාවේ? ඇත්තටම මම ඉතාම ප්‍රිය කරන පානයක්. ඒ වගේම ඒ කෝපි පැහැයට මම හරි ප්‍රියයි. කෝපි සුවඳට හරිම ප්‍රියයි. ඒක නිසා මේක අහඹු සිද්ධවීමක්. කවදාවත් මගේ හිතකවත් තිබුණේ නෑ කෝපි වලින් මේ වගේ චිත්‍ර මාධ්‍යයක් මාතින් බිහි වෙයි කියලා මම අහලා තිබුණෙත් නෑ. චිත්‍ර අඳින බව දැකලා තිබුණෙත් නෑ. කිසිම ලෝකේ ඉන්ටර්නෙට් එකකවත් මම එහෙම දෙයක් අහලා තිබුණෙත් නෑ. මේක හම්බු සිදුවීමක්. ඒ ගැන පොඩි කතාවක් තියෙනවා කියවර කමක් නැහැ. ඔව් ඒක තමයි මම දැනගන්න ඕනේ. හොඳයි. මගේ දුව මේ වෙනකොට විදේශගතව ඉන්නේ. අපි නිවාඩුවකට ඔමාන් වල පදිංචි වෙලා හිටියේ. එහි ශ්‍රී ලංකා පාසලේ තමයි මගේ ස්වාමියා විදුහල්පති වශයෙන් හිටියේ සොම්බන්දු කොඩිකාර මහතා. අපි නිවාඩුවකට දුවලා ගෙදර ගියා. ඒ ගිය වෙලාවේ එයා අලුත් පුංචි ගෙදරක් හිටියේ. ගෙදර හරි පාළුයි. මුකුත් පේන චිත්‍රයක් නැහැ. ලස්සන වෙලා අපේ ගෙවල් වල වගේ. ඉතින් මට හිතුණා ඇත්තටම චිත්‍රයක් අඳින්න ඕනේ මේකේ ටික පාළු ගතිය ඇරෙන්න කියලා. හැබැයි කිසිම ආම්පන්නයක් තිබුණේ නැහැ. මාධ්‍යයක් තිබුණේ නැහැ. බ්‍රෂ් එකක්වත් තිබුණේ නැහැ. මම ඉතින් ඒ වෙනකොට ගෙදර සියල්ලම කොහෙද ගිහින් ඉන්නේ මං ගියා කුස්සියට. ගිහිල්ලා බලනකොට කුස්සියෙත් කිසිම දෙයක් නැහැ. ඉතින් සුපුරුදු විදියට අපේ කුස්සිවල තියෙන ලුණු මිරිස්, කහ ගම් මිරිස් ඔක තමයි තිබුණේ. නමුත් මගේ ඇස නැවතුණා කෝපි බෝතලේ ළඟ. මම කෝපි බෝතලේ අරගත්තා. අරගෙන වතුර ටිකක් දිය කරලා බ්‍රෂ් එකක් නැහැ. කොලයක් නැහැ. ඔය සෙරම හොයාගෙන මිදුලට ගිහිල්ලා කෝටුවක් කඩාගෙන බ්‍රෂ් එකක් විදියට තලලා නිර්මාණය කරලා ඔබට පුදුම හිතේ මේ නිර්මාණය කොහොමද ලෝකයට මම ප්‍රදානය කරන්නේ කියන එක. බ්‍රෂ් එකක් නිර්මාණය කරලා ඒකෙන් ඉස්සරහා තිබුණ ගහක් ඒ ගහ බලාගෙන ඇන්දා. ඒ බලාගෙන ඇන්ද ගමන තමයි මේ අද සල්මල්ලෑය පුරාම මේ වීවි පැතිරෙ තිබෙන්නේ. කෝපි තම මාධ්‍ය කරගත් අය. ඒ කෝපි තුලින් තමයි මේ නිර්මාණ සියල්ලම යොමු කරන එකක් දෙකක් නැතුවට. ඇත්තටම කිව්ව මේ අලුත් මාධ්‍ය දැන් ලෝකයට හඳුනාගෙන හමාරයි. මා දන්නේ හැටියට අන්තර්ජාලය හරහා අපි විමසීම් කරද්දී ඔබතුමිය ආරම්භ කළ ඒ මාධ්‍යයෙන් චිත්‍ර ඇඳීමේ කලාව අද දවස් වෙනට දෙතුන් දිනකුත් තමන්ගේ නිර්මාණ සඳහා තෝරගෙන තිබෙනවා. නමුත් අපිට හරි ආඩම්බරයක් දැනෙනවා. හරි අභිමානයක් දැනෙනවා. අපේ රටේ අපේ කාන්තාවක් අපේ මාතාවක් මෙවැනි දක්ෂ කාන්තාවක් බවට පත් වෙලා ලෝකයට මේ මාධ්‍ය මේ හඳුන්වා දීම ගැන අපේ ස්තුතිය ප්‍රණාමය අපි පුද කරන සම්මානය. කෝපි පටන් ගත්තේ 2010. ඔව්. හැබැයි මම දොරට වැඩුවේ 2012. ඔව්. එතකම් මට මේක ගැන සැක තිබුණා. මොකද මේක අවට දේශගුණයට මොකක් හරි විකෘති වීමක් වේද කියලා. මොකද කිසිම රසායනිකයක් මේකට මුසු කරලා නැහැ. ඔව් දැන් ඒ විදිහටයි කෝපි කතාව ආරම්භ වුණේ. නමුත් චිත්‍ර කලාව ආරම්භ වුණේ නම් ওই විදිහට නෙමෙයි. අම්මගේ තාත්තගේ මගුල් පින්තූරය දැකලා පුංචි දුව ඇහුවලු ඇයි මම මේ පින්තූරේ නැත්තේ කියලා. ඊට පස්සේ මේ අම්මගේ හිතට නාලිනී කොඩිකාර මහත්මියගේ හිතට ආවලු මෙන්න මේ විදිහට මව් සෙනෙහස ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා තමයි අපි ඉදිරිපත් තිබුණේ මෙන්න මේ චිත්‍රය ඇන්දේ.
ඇත්තටම කිව්වොත් මේ චිත්‍ර කලාව කියන දේ හරි වටිනාකමක් ජීවිතවලට එකතු කරනවා දරුවාගේ ජීවිතවලට වගේම ඔබතුමී ගුරුවරියක් හැටියට මේ චිත්‍ර කලාව හඳුන්වා දෙන්න කැමති කොයි විදිහටද මේ තමයි අම්මයි දුවයි දුවගේ හිතේ සතුට වෙනුවෙන් අම්මා ඇඳ චිත්‍ර පොඩක් ඒගෙන පළවෙනි චිත්‍රය 1977 මේක ඇන්දේ දුව නිතරම ගිහිල්ලා හොයන දෙයක් තමයි ඇයි මම මේ චිත්‍රේ නැත්තේ කියලා. ඒ වෙලාවකදී මංගල ඡායාරූපේ පිටුපසට ගිහිල්ලත් එයා හොයලා බලනවා ඇයි මම මේ පවුලේ සමාජිකයෙක් නෙමෙයිද කියලා. මං හිතුවා දුවගේ හිතට සාංකාවක් දුකක් ඇති දෝයි කියලා හිතාගෙන අම්මයි බබයි කියන මාතෘකාව යටතේ තමයි මේ චිත්‍රය ඇඳුනේ. 1977. ඔව්. දැන් දරුවන් එක්ක බොහොම ගනුදෙනු කරන කෙනෙක් නේ ඔබතුමිය. දැන් දරුවන් මේ චිත්‍රය හඳුනාගෙන තිබෙන්නේ කොහොමද? පොදුවේ දරුවන්ට චිත්‍ර කලාව ඉගැන්වීමේදී. ඇත්තටම මේ හරි පුදුමයි මේ දරුවෝ තුල සැඟවිලා තියෙන සහජ කුසලතාවය ගැන. දරුවාට විශේෂයෙන් අපේ දරුවෝ මම නයිජීරියානු විදුහලකත් ඉගන්නවා. ඊට වඩා අපේ ශ්‍රී ලාංකික දරුවෝ ගැන මම විශේෂිත වූ දේවල් දකිනවා. මොකද ඒගොල්ලන්ට කියපු ගමන් දෙයක් උරා ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ අර අපේ පවුල් පසුබිමත් එක්ක අපේ දෙමව්පිය දරුවෝ මේ යහමඟට යවන්න උත්සාහ කරන දෙයක් කරනකොටගෙන ඒගොල්ලෝ හරි ඉක්මනට ඒ දේ අපෙන් ගුරුවරයාගෙන් ලබා ගන්නවා. ඇත්තටම චිත්‍ර කලාව කියන දේ පුරාණේ ඉඳලාම එන දෙයක්. මේක ඉතාම වටිනා ගුරුවරයෙකුට. මේක මේ ඇත්තටම අධ්‍යාපනික මෙවලමක්. අපි දරුවාට අකුරු කියලා දෙනවට වැඩිය චිත්‍රයක් මගින් අධ්‍යාපනය පටන් ගත්තොත් ඒක තමයි අපේ පළවෙනි පාඩම වෙන්නේ. අපි දීර්ඝ ගමනට අපි ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්, දොස්තරවරු වෙන්න පුළුවන්, මහා මාධ්‍යකරුවෝ වෙන්න පුළුවන්. ඒ වගේ හැම එකටම මූලික උනේ අපි මේ චිත්‍ර කලාව. චිත්‍රෙන් තමයි අපි අධ්‍යාපනය ලැබුවේ. ඔබට උදාහරණයක් ඇටියට මම කියන්නම් ඉන්දුනේ අපේ හෝඩි පොතට ගියොත් ඔව් තියෙන්නේ අයන්න අම්මා. හැබැයි දරුවා කවදාවත් අයන්න කියන්නේ නැහැ. චිත්‍රයයි මුලට කියන්නේ අයන්න, කයන්න කලය, මයන්න මල. චිත්‍රයෙන් තමයි ඒ අධ්‍යාපනය හදාරන්නේ. ඔව් ඒ නිසා තමයි විචාරකයෝ මනෝ විශ්ලේෂකයෝ කිව්වේ චිත්‍රය අනුව සැඟව සිටින භාවයන්ගේ ප්‍රකාශන මාධ්‍යයක් කියලා. මම හිතලා ඔබතුමිය කිව්ව දේ හරියටම හරි ඒ විචාරකයන් විශ්ලේෂකයන් විසින් ඉදිරිපත් කළ කතාවට අපි කිට විරාමයක් ලබාගෙන තව දෙයක් කතා කරමු. සල්මල්යාය අද දවසේ අපි සල්මන් ගැන කතා බහ කරන්නේ අපේ රටේ වෙනස්ම ආකාරයේ චිත්‍රවලට මාධ්‍යයක් ලබා දුන් ඒ මාධ්‍ය හරහා තමන්ගේ දක්ෂකම් ඉදිරිපත් කර අපේ රටේ සිට පෙරපාසල් ගුරුවරියක් ඒ වගේම චිත්‍ර ගුරුවරියක් ආදරණීය මවක් බිරිඳක් නානි කොඩිකාර මහත්මියත් එක්ක. ඇත්තටම ඔබතුමිය අර නයිජීරියාවේ පරිසරය පිළිබඳව කතා බහ කළා. මං හිතන්නේ ඔබතුමිය ඔය නයිජීරියාවේ පාසලක දරුවන්ට චිත්‍ර කලාව උගන්වද්දී ඔය ගෙදර පරිසරය ගැන කතා කරන්න ඕනේ. සෝම බන්දු කොඩිකාර මහත්මයා කියන්නේ ඩී.එස්. නායක විදුහලේ හිටපු විදුහල්පති එතුමා ඔබතුමියගේ ආදරණීය ස්වාමිපුරුෂයා මේ පවුලේ තිබෙන මේ ගුරු ගෙදර කියන පරිසරය මේ දරුවන්ට මේ දැනුම අවබෝධය ලබා දෙන්න බෙහෙවින් ඉවහල් වුණා කියන සිතුවිල්ල තිබෙනවා. මොකද ස්වාමිපුරුෂයා විදුහල්පතිවරයා ඔබතුමිය ගුරුවරිය. මේ බැඳීම කොතම චිත්‍ර කලාව ඉදිරියට ගෙනියන්නට කොයි විදිහට බලපෑවද? ඇත්තටම මොකද මම හිතන විදිහට මගේ ස්වාමිපුරුෂයා තාම රසඥතාවයෙන් පිරුණු කලාව හඳුනන ඒකට දිරිදෙන රසවත් හදවතක් තියෙන පුද්ගලයෙක්. ඒක නිසා මේ අපේ ගෙදර ඇත්තටම බොහෝ දුරට ඔය කලාව අපි ගමනක් ගියත් සින්දු කියමින් යන්නේ දරුවන්ට ඒක උගන්වමින්. මොකද ඒගොල්ලෝ ඇත්තටම නයිජීරියාවේ හැදුනේ වැඩුනේ. ඒක නිසා අපි වැඩිපුර ගමන් යනකොට අපේ සින්දු තමයි කිව්වේ නන්දා මාලිනීගේ අම්මා ගැන සින්දුව. මොකද ඒක යනවා පිටිපස්සේ ඉන්න අර පුංචි හදවත්වලට. ඒ වලින් ඒ රසඥතාවයේ උන්ට අපි බෙදා දුන්නා. ඒ වගේම නයිජීරියාවත් මගේ එක හොඳ සම්දිස්ථානයක් තමයි. මේ නයිජීරියානු දරුවෝ ඇත්තටම දරුවෝ කියන්නේ සුදු පැහැ උනත් චවිවර්ණය කළු උනත් අපිට දරුවෝනේ. දරුවෝ අපිට වටිනවා. කවුරුත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා පුත්තාවත්තු මනුස්සානං කියලා. මිනිසෙකුට වටිනාම දේ තමයි පුත්තු. පුතු කියන්නේ දුව පුතාලා සේරම. එතකොට මේ දරුවෝ අපි වෙනස්. ඔව් ඉතින් ඒ යුතුයකම කළ ඔබ ගැන අපිට හරි ආඩම්බරයයි. දැන් ඒ කතාව මොහොතකට නැත කළා මම නැවත යනවා මේ අවට පරිසරයේ තිබෙන චිත්‍රය වෙතට. වැලිකතරේ නිහඬ සාමකාමී පරිසරයේ නැවතත් ඔබ චිත්‍ර අඳින්නට හිත යොමු කර ඕමානේ ඉඳද්දි මේ ඒ පරිසරයේ දුටු දේවල් තමයි බොහෝ විට ඒ පරිසරයේ සිටිද්දී ඔබ ඇඳ චිත්‍ර අපිට මේ දැක බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමද මේ නිහඬ පරිසරයේ පින්සලේ මේ විදිහට සිත්තමක් සලහා යොමු කරන්නට හිතාවේ?
ඇත්තටම මම පළවෙනි චිත්‍රය මගේ 1977 කළාට පසුව මම කවදාවත් පින්සලක් ගත්තේ නැහැ. දරුවන්ට ඉගෙනුවා තමයි. නමුත් අවුරුදු 40 ගානකට පස්සේ තමයි මම පින්සලක් ගත්තේ. ඒ තිබුණු වාතාවරණයේ රටේ තිබුණු සාමකාමීත්වය ඉතාම සුන්දර රටක් ඔමාන් රාජ්‍යය කියන්නේ. රාජ්‍ය පාලනයත් එමය. ඔමානි ජාතිකයෝ ඇත්තටම කියනවා නම් හරි යුක්තිගරුක ගුණගරුක ආචාරශීලී හොඳ පුද්ගලයෝ. කිසිම සද්දයක් නැති රටක්, නිශ්ශබ්ද රටක්. ඉතින් ඒ වෙනකොට මම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වෙලා හිටියේ. මගේ ඉගෙනීම මම නතර කරලා ස්වාමියා එහෙට ගිය වෙලාවේ මම ඔහු සමග ඔමානයට ගියා. ඒ අතරේ මට මගේ දරුවොත් ඒ වෙනකොට විවාහපත් වෙලා තිබුණේ. ඉතින් කළ යුතු බොහෝ බර කාර්යයන් තිබුණේ නැහැ. උදේ පාන්දර මගේ දවසේ වැඩ ඉවර කරලා රෑ සමහරවිට 10 11 වෙනකම් මම චිත්‍ර ඇඳලා. මම හිතුවේ නෑ, මම දැනගෙන හිටියේ නෑ මම චිත්‍ර ශිල්පිනියක් නෙමෙයි. මම ගොඩක් හදාarලා තිබුණේ නෑ. නමුත් බ්‍රෂ් එක පින්සල් අතර ගත්තාම නොයෙක් විදිහේ දේවල් මාතින් නිර්මාණය වුණා. එතකොට මට හිතුණා මා තුල සැඟවිච්ච යම්කිසි කුසලතාවයක් තියෙන පෙර භවයකින් ගෙනාපු දෙයක් මේ මා නොවේ මේ කරන්නේ. ඒ නිසාද ඔබ ඔබේ චිත්‍ර ප්‍රදර්ශනට පින්සලට පින්සුදු වේවා කියලා නම් සත්‍යකින්ම මට වටහා ගන්න බැරුව ගියා. මට වටහා ගන්න බැරුව ගියා මේ චිත්‍ර ඇඳේ මමද කියලා. අදටත් එහෙමයි. මම දන්නවා මා තුල තිබුණු යම්කිසි හැකියාවකින් මෙහෙවන දෙයක් මේක. මා පෙර සසර හුරු කරලා තියෙන්නේ නැති. ඒක නිසා මම හිතුවා මේකේ ගෞරවය දෙන්න ඕනේ මට නෙමෙයි. මම මේක ලිව්වත් එක්ක පාඩයක් කරන්නේ නොවෙමි මම නොමද පින්සලට. ඒක තමයි පින්සලට පින් සිදු වේවා තමයි මගේ තේමා පාඩය. ඔව්, මුල්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුවා මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ප්‍රධාන අමුත්තා හැටියට පැමිණිය කලාභවනයේදී තමයි පැවැත්වුවේ. මට මතක් වෙනවා පුවත්පත්වල එදා ওই දේවල් සටහන් වෙලා තිබූ ආකාරය. මම ඒට යම් දෙයක් එකතු කරොත් ඔබතුමී මං හිතන අකමැති වෙන එකක් නේ. කැමති වෙනවා. මම දන්නවා මොකද ආදරණීය මාවක් බිරිඳක් ගෘහණියක් හැටියට. පින්සලට පින් සිදු වේවා. ඔබතුමිය මේ ලෝකයට බිහි කළ මව් දෙමව්පියන්ට පින් සිදු වේවා. ඔබට මේ සහයෝගය ලබා දෙන ආදරණීය ස්වාමියාට ගෞරවය දක්වන්නට මා කැමතියි. මොකද එවැනි දක්ෂ කාන්තාවක් නිකම් මේ සිතුවිලිත් එක්ක අතරමං වන්නට නොදී හැකියාවන් ඉදිරියට ගෙන යන්නට ඔබතුමියට ලබා දුන්නේ ශක්තිය දෙවියෝ වගේම ඒ නූපන් ලෝකික මේ වෙලාවේ සිටින හැම දෙනාගේම ආශිර්වාදය ඔබතුමියට ලැබිලා තිබෙනවා. ඉතින් එවන් වූ දක්ෂ කාන්තාවක් නානී කොඩිකාර මහත්මිය ගැන හරි ආඩම්බරයෙන්, හරි අභිමානෙන්, හරි කැමැත්තෙන් හදවතින්මයි මම කතා බහ කරන්නේ. නැවතත් අපි පාලක මැදිරියත් එක්ක සම්බන්ධ වෙමු. අද අපි කතා බහ කරන්නේ සැඟවුණු චිත්‍ර ශිල්පිනියක් ගැන. මම එහෙම කිව්වට මං හිතන්නේ අසාධාරණ නෑ කියලා නානී කොඩිකාර මහත්මිය මං කියන්නට කැමතියි. මොකද ඔබතුමී වැඩි මාධ්‍ය හරහා පේනවා ටිකක් අඩුයි. මොකද ලංකාවේ හිටියේ නෑ, පිටරටවල තමන්ගේ මෙහෙය ඉෂ්ට සිද්ධ කරා. නමුත් චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්න වරින් වර ලංකාවට පැමිණියා. කොහොමද ඒ අත්දැකීම්? චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වුවට පස්සේ කොහොමද බලන්න ආපු අය මතක් කරේ මේ චිත්‍ර ගැන කොයි විදිහ අදහස් ඉදිරිපත් කරාද? ඇත්තටම මම චිත්‍ර ඇඳේ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. සත්‍යකින්ම කියනවා නම් මම චිත්‍ර ඇඳේ මා වෙනුවෙන්. මම මේ හැම චිත්‍රයක් සඳහාම මම තෘප්තිමත් වුණා. ස්වයං තෘප්තිය සඳහායි මම චිත්‍ර ඇඳේ. නමුත් අහම්බෙන් ඔමානයේ ශ්‍රී ලංකා පාසලේ ගුරුවරියක්, චිත්‍ර ගුරුවරයා අපේ ගෙදර ඇවිල්ලා මේ චිත්‍ර දැකලා කිව්වා ඇයි ප්‍රදර්ශනයක් තියන්නේ නැත්තේ කියලා. ඕක මූල බීජය හැටියට මගේ හිතේ තැන්පත් වෙලා මම නොකොඩවා චිත්‍ර ඇඳුණා. ඇඳුනෙන් පස්සේ මං හිතුවා ලංකාව දැන් මට ඒ ආරාධනයක් තිබුණා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න කියලා. නමුත් මම හිතුවා මගේ රටේ තමයි පවත්වන්න ඕනේ පළවෙනි චිත්‍ර. මම අහම්බෙන් මේ රටේ අධ්‍යාපනය ලැබපු පුද්ගලෙක්. මගේ රටට මම පළමුව මේ ප්‍රදර්ශනය තියන්න ඕනේ කියලා 2012 ජාතික කලා භවනයේ මගේ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය තිබුණා. ප්‍රතිචාර ගොඩක් හොඳයි. හැබැයි මම විකුණන්න චිත්‍ර ඇඳපු කෙනෙක් නොවන නිසා වාසනාවකට කොහෙද එකක්වත් චිත්‍ර විකුණුනේ නැහැ. මම ඒක ගැන අතිශයින්ම සතුටු වෙනවා. මේ පොතක් පුරා ප්‍රතිචාර ලැබුණා බොහෝ දෙනාගෙන්. දෙවනුව මම ඒ චිත්‍ර ආපහු රැගෙන ඔමානයට ගියා. එහිදී ඔමානයේ මස්කට් නගරයේ අල්ෆලාජ් කියන හෝටලේ ජාත්‍යන්තර මගේ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය එහි පැවැත්වුණා. ඒ 2013 වෙන්න ඕනේ. ඒක අපි සාර්ථකයි කියන පැත්තෙන් ආර්ථික වශයෙන්
බොහෝ ඉල්ලීම් වලට ගොදුරු වෙලා දින කීපයක් පුරාම පැවැත්වුවා කියලා ආරංචි. ඒ තුන්වෙනි චිත්‍ර ප්‍රදර්ශනය මාසයක් පුරා පැවැත්වුණා සිටි සීසන්ස් කියන හොටෙල් එකේ. මේ අල්ෆා ලාජ් කියන හොටෙල් එකේට ආවේ ගොඩාක් ශ්‍රී ලාංකික අය. ඒගොල්ලෝ කවදාවත් දැකලා තිබුණේ නැහැ මේ කෝපි නිර්මාණය. මම මේවා නෙමෙයි ඇඳලා තිබුණේ. එතකොට අපේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායනුකූල චිත්‍ර හංසපූට්ටුව, බේරුඩ පක්ෂියා, රණමයුරා, අන්නාසි මල, ගජසිංහ, නාරිලතා ඔය වගේ චිත්‍ර මම ඇඳලා තිබුණේ. ඒවට ඒ පුද්ගලයෝ අතිශයින්ම කැමතුණා. මොකද අපේ දේශීය දේවල් නිසා. ඒවා බොහෝ කොට අලවි මට්ටමට වුණා. ඔව් දැන් අද දවසේ මේ චිත්‍ර කිහිපයක් රැගෙන ඇවිල්ලා තිබුණා සල්මල්ලෑ පුරාම මේ තිබෙන්නේ ඇය විසින් ඇඳේ ඇගේ සිතුවිලි සහ නිර්මාණ. මොකද සල්මල්ලෑ වෙනුනුත් ඒ චිත්‍රයක් ඇඳගෙන ඇවිල්ලා තිබුණේ වැඩසටහනට සහභාගී වන්නට ඕනේ නිසාම. මම කැමතියි ඔබතුමී මේ චිත්‍රය ගැන පොඩි විග්‍රහයක් කරනවා නම් ඔය දකුණු පසින් තිබෙන චිත්‍රය ගැන. ඔව් මට ඉල්ලීම පරිදි මට ආරාධනාවක් ලැබුණ සල්මල්ලෑයට සහභාගී වෙන්න කියලා. මම බැලුවා මේ තියෙන චිත්‍ර සේරම මේවා අප්‍රිකානු චිත්‍ර, මේවා ඊජිප්ෂන් ඒවා ඒ වගේ දේවල් නිසා අපේ රටට ගැලපෙන චිත්‍රයක් මෙතෙන්ට අවශ්‍යයි කියන නිසා මේක ඇත්තටම ඊයේ මම ඇඳලා ඉවර වුණේ. ෆයිනල් ටච් එක තිබුණේ ඊයේ තමයි. ඉතින් මෙන්න මේ සුජාතා කිරිපිඩු දාණය දෙන චිත්‍රය. නමුත් මම ඕක නම් කළේ නෑ මේ සම්ප්‍රදායනුකූලව සුජාතා දේවියගේ කිරිපිඩු දාණය කියලා. මම ඒක නම් කළේ පැතුම් දෙකක් ඉටු වුණදා කියලා. මොකද එතන කියවෙන කතන්දර කීපයක් තියෙනවා. ඇතුළත සම්පූර්ණ වෙච්ච මේ පණිවිඩයක් මෙතනින් කියනවා. ඔව්. සිදුහත් තාපසයන්න් වහන්සේ බුදු වෙන්න යන බවට ප්‍රාර්ථනා කරලා රන්තලිය දැම්මේ සුජාතා කිරිපිඩු දාණයෙන් පසුව. ඒ එක පැතුමක්. අනිත් එක තමයි දරුවෙක් නොලබා සිටි සුජාතා දේවියට දරුවෙකු ලැබීම ප්‍රීතිය නමින් රුක් දෙවියා කියලා හිතාගෙන කරන පූජාව ඉටු වෙච්ච දවස. බලන්න මේ චිත්‍ර ශිල්පය කියන කලාව කොතරම් වටිනවද කියලා. මේ චිත්‍රය තුළ කොතරම් දේවල්, මේ චිත්‍ර ශිල්පිනියගේ හිත තුළ තියෙන දේවල් මේ චිත්‍රයේ පින්සල් වලින් ඇය ඉදිරිපත් කරනවාද කියන සිතුවිල්ලට හොඳ සාක්ෂියක්. ඒ නිසා චිත්‍රය කලාව කියන්නේ හරියට භාවනාවක් වගේ දෙයක් කියන දේ මම හිතන්නේ 아무තුවෙන් අපි හඳුන්වා දෙන්නට ඕනේ. දැන් ඔබතුමිය එක තැනකදී එක වචනයක් කිව්වා. මගේ මේ හොඳට හිතට ආපු දෙයක් තමයි මම චිත්‍රය ඇඳේ කා වෙනුවෙනුත් මේ මම වෙනුවෙන් කියලා. මේ පොත් ලිව්වේ කවුරු වෙනුවෙන්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව්. ඒක මොකද මුල්ම පොත තමයි එකමුතු වීමට කාලයයි මේ. ඇත්තටම කිව්වොත් මේ හරි වචන එකමුතු වීම කියන එක මේ ජීවිතේ ජය ගන්න, සමාජයේ ජය ගන්න, ලෝකේ ජය ගන්න එකමුතු වීම හරි අවශ්‍යයි. මේ වගේ තේමාවක් එක්ක තමන්ගේ මුල්ම පොත ලියන්න හේතුව මොකද්ද? ඕක නාට්‍යමය පොතක්. මම පෙර පාසලේ ඉන්න කාලවලදී මම මගේ දෙමව්පියන් එකතු කරගෙන නාට්‍ය පුහුණු කරපු කෙනෙක්. නාට්‍ය ලිව්වෙත් මම. ඒ වගේ මේ ලුම්බිනි රංගහලේ අපි කීපයක්ම පෙන්නුවා. මගේ ගුරුවරු මගේ දෙමව්පියෝ. ඒ කියන්නේ මගේ පාසලේ දරුවන්ගේ දෙමව්පියෝ වෙනුවෙන් තමයි ඕක ලියුනේ. ඒකට පාදක වුණේ ඉංග්‍රීසි කතාවක් තියෙනවා එනෝමස් ටර්නිප් කියන එක. ඒකේ කතාව සිංහලයට පරිවර්තනය කරලා සියලුම ජාතීන් එකමුතු වෙලා යම්කිසි කාර්යයක් කරන්න පුළුවන් කියන එකට තමයි මේ පොත ලියුනේ. ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. දරුවෝ වෙනුවෙන්. දරුවෝ වෙනුවෙන් කිව්වහම ඔබතුමී ලියලා දේවල් ගත්තාම මේ අලි හෙන්ඩුව මට මේ පොත අතට ගත්තාම මේක තප්පර කීපයකට පෙර මම මේ පොත ඔබ දකින්නට ඇති. මේ මට මතක් වුණා සිබිල් වෙත්තසිංහ මහත්මිය. මේ එතුමියගේ චිත්‍ර කලාවත් එක්කම මේ දරුවන් වෙනුවෙන් මොකද එතුමිය ඒ තරම් චිත්‍ර ඇඳලා තියෙනවා. මේ වර්ණ සංයෝජනේ මේ සියල්ලම මේ අලි හෙන්ඩුව කියන පොතට ඔබතුමිය එකතු කරලා තිබෙනවා. පොතේ දරුවන් ළමා කතාවක් විය හැකි මේ පොත. ඉතින් මේ චිත්‍රයත් හරි වටිනාකමක් තිබෙනවා. ඔව් මහා අපේ රටේ මේ තාම ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් තමයි අපිට සිබිල් වෙත්තසිංහ මහත්මිය. ඇය මගේ කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනයටත් මගේ ආරාධනාව පිට එතුමිය ආවා. ඕක ඇත්තටම දරුවෝ වෙනුවෙන් සත්ව කරුණාව පිළිබඳ තේමාවකට ගත්ත පොතක්. ඒ වගේම සුනාමි මිතුරු මිතුරොත් ඇත්තටම සුනාමි ඕවා ලියවිලා තිබුණේ දැන්ට අවුරුදු 15කට 20කට ඉහතදී. සුනාමිය නම් 2009 කොහෙද මේ වුණේ? ඒ මෑතක ලියපු පොත. එතකොට මේ පොත් ඕක ලියුනේ ඇත්තටම මේ අපිත් අසරණ වෙච්ච වෙලාවට සත්වයක සමානයි. අපිට කාත් කවුරුත් නැහැ. ඒ දියබට ගහගෙන ගිය සියලුම සත්වයෝ එකම සිතවිල්ලක ඉන්නේ. මරණයත් එක්ක බයකුත් එක්ක අසරණ වෙච්ච අවස්ථාවක්. මේ දරුවා අසරණ වෙලා
කාත් කවුරුත් නැතුව ඇඳුනුත් නැතුව දියඹේ ඉන්නකොට අපිට වෙනස් කරන්න බෑ මා මිනිසෙක් කියලා. ඔව්. මමත් සත්වයෙක් පමණයි. ඔව් ඉතින් ඔය හිත තමයි හැමදේටම මොල් වෙලා තිබෙන. හිත මෝරණ තුරු කියන පොතත් මගේ අතේ තිබෙනවා. නමුත් මේ පිටකවරේ මේ එතුමී අසුන්ගෙන සිටින ආසනයේ පිටපස්සෙත් තිබෙනවා. ඒ කතාවත් හරි වටිනාකමක් එකතු කරනවා. ඔව් සිත තමයි හැම එකටම මූලික වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. ඒ වගේ ඔබ කියනවා හරි. එතකොට මේ සිත මෝරණ තුරු කියන මම පොතට නම දාලා තියෙන්නේ. ඔව්. අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි මේ සිත පෙරටු කරගෙන මිසක් සිතෙන් තමයි අපි දෙයක් කරන්නේ. අපි හිතුවට මේ වචන කතා කරන්නේ. ඔව්. අපි මේ චිත්‍ර අඳින්නේ ඒ සිත ඇතුළත ගොනු වෙලා තිබුණු දේවල් තමයි අපිට එන්නේ. ඔතන තියෙන්නේ බෞද්ධ සාහිත්‍යමය කතාවක්. බොහෝ දේවල් අපිට පිනක් කරන්න බෑ. ඒ පින කරන්න අපි ළඟ මෝරණ සිත මෝරන්න ඕනේ. අපිට දානයක් දෙන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. දානයක් දෙනවා කියන්නේ යුද්ධයක් ජය ගන්නවා වගේ. මේ අතින් අපිට දෙයක් කෙනෙකුට දීම ඉතාම අපහසුයි. ඒ පුරුදු කරගත්ත සිතකට පමණයි දානයක් දෙන්න අත දිගෑරෙන්නේ. ඒ සිත මෝරපු කෙනෙක්ගේ. දැන් ඔබේ සිත ඔය විදිහට මෝරලා තියෙද්දි ගීත ලියන්නත් සිත කොයි විදිහට මෝරුවද? ගීත කලාව පෝෂණය කරන්නට. ඇත්තටම ගීත නෙමෙයි මම ලිව්වේ. ඔබ පිළිගන්නේද මන් දන්නේ. මම ලිව්වේ කවි. කවි පොතක් නිර්මාණය වෙමින් මේ වෙනකොට තියෙනවා. නමුත් ඒක එලි දැක්කුවේ නැහැ. කවි තමයි මම ලිව්වේ. ඒක ඔය මේ ලංකා මගේ රට පිළිබඳ මා ලියූ ගීතය අපි ශාන්ති පදනමෙන් වැඩසටහනක් කළා. අපේ කම ආරක්ෂා කරගන්න, අපේ බෞද්ධකම ආරක්ෂා කරන්න, අපේ කලාව ආරක්ෂා කරගන්න, අපේ දේශීය ආහාර පද්ධතිය ආරක්ෂා කරගන්න. ඒ වගේ වැඩමුළුවකදී මම මාතෙන් ලියවිච්ච දෙයක් තමයි මගේ රට ගැන කවි පෙළ. ඒක විශාරද ජගත් වික්‍රමශූරීන් අතින් ගායනය කරනවා. සංගීතයත් ඔහුමයි. සතර වටින් සයුරින් නැලවෙනවා, සතර වරම් දෙවි බැල්ම හෙලනවා, සතර නිදන් පොළොවෙන් මතු වෙනවා, සතර දෙසින් ගුණ සුවඳ දැනේ. නමුත් මේ කවි පෙළ අපට හැඟුණේ ඉතාමත් සුන්දර ගීතයක් හිට. නමුත් කවියයි ගීතයයි ඒ අතර වෙනස අර සංගීත කණ්ඩත් එක්ක බොහොම අපූර්වට සංකලන වෙලා තිබ්බා. නාලිනී කොඩිකාර කියන්නේ දැන් ඔබට ඇයගෙන කොහොමද හිතෙන්නේ? මට නම් හිතෙන්නේ ඇත්තටම කිව්වොත් දක්ෂ කාන්තාවක් නෙවෙයි, අති දක්ෂ කාන්තාවක්. රටේ අභිමානය, රටේ ගෞරවය ඉහළට ඔසවා තබන්නට ඇය තුළ තිබෙන ශක්තිය, අභිමානය මෙතකයි කියා කිව නොහැකියි. ඇත්තටම කිව්වොත් තමන්ගේ ජීවිතයේ ජ්‍යෙෂ්ඨ පුරවැසිභාවයේ කඩීම පසු කරමින් සිටියදී ඇය මෙතරම් සූර කාන්තාවක් හැටියට මේ චිත්‍ර කලාව හරහා අපේ හිත සුවපත් කරන්නට ගන්නා උත්සාහයට අපේ ප්‍රණාමය. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නාලිනී කොඩිකාර මහත්මිය. ඔබතුමිය අද දවසේ සල්මල්ලයට ඇවිල්ලා ඔබතුමියගේ අත්දැකීම්, දක්ෂකම් මේ විදියට තවත් කෙනෙකුගේ ජීවිතයට එකතු කරගන්න ලබා දුන්නා වූ සහයෝගයට අපේ ප්‍රණාමය. බෙහෙවින් ස්තුතියි. එහෙමනම් තවත් දවසක හැම ජීවිතේ සාදරයෙන් කියදෙන සල්මල්ල. සිත් ඉවුරු සෙමින් සිඹින, නෙත් දැල හීන සරසන, ආදරෙන් ජීවිතේ කියා දෙන හිත මිතුරු සුවඳයි සල්මල් යා